මහ රහතුන් වැඩි මඟ ඔස්සේ අද සිරස FM පන්සිල් මළුවේදී ඔබට ඇහෙන්නේ පූජ්‍ය රාජකිරිය ආර්ය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුව වෙතම පමණක් ලබා දුන් නැවුම් දුර්ලභ දහම් සාකච්ඡාවක්. ගරු ස්වාමීන් වහන්ස, පුද්ගලයෙකු අතින් යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැරද්දක් සිද්ධ වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමක් වුවහොත් ඒ පුද්ගලයාට වෙන අකුසලය බරපතලයි නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි. දැන් ඔබතුමී ඔය අහන ප්‍රශ්නෙට දෙන්න තියෙන සරලම පිළිතුර තමයි නෝනා. දැන් මම මුලින්ම කිව්වා ආර්යයන් වහන්සේ කියන කෙනා, ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්ටපත් උන සාමණේර වේවා, උපසම්පදා වේවා භික්ෂුවක් අපිට හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. ඒ ඥානය අපිට නැහැ. ඒක තියෙන බුදුරජාණන් වහන්සේට පමණයි. ඒකයි මම මුලින් ප්‍රකාශ කළේ මීට පෙර මාසෙදී අනිවාර්යයෙන්ම සෑම සාමණේර සාමින් වහන්සේ නමක්, උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම ආර්යයන් වහන්සේ නමක් ඇටියට දකින්න කියලා. ඒක අපේ ආරක්ෂාව උදෙසා අපි කරගන්නා උදයක්. තේරෙනවද? අපේ ආරක්ෂාව උදෙසා අපි ඒ ආකාරයෙන් තීන්දුව తీරන නොගත්තොත් නෝනා, අපි මේ හේතුව නිසා බලවත් අකුසල් කරා යන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම සංඝ සමාජයත් එක්ක කටයුතු කරනකොට දැන් සෝවාන්, සකෘදාගාමි, අරිහත් කියනා වූ ඒ මාර්ගඵලලාභයන්ට පත් වුණා වූ ආර්ය මහා සංඝරත්නය අතින් කෙනෙකුට වැරද්දක් සිද්ධ වෙන්න ක්‍රමයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මේ සෝවාන් ඵලයට පත් වුණ විසාකා උපාසිකා, අනේපිරිසිදුතුමන්, එතනින් ගියාම උග්‍ර ගෘහපතිතුමයා, වේලකණ්ඨකී නන්ද මාතාව, මේ ගිහි අධිගමලාභීන්, ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා නෙමේ. ඒගොල්ලොන් අතින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් වුණායි කියන කාරණේ අපි අහලා නැහැ. මොකද ඒගොල්ලෝ තෙරුවන් කරේ අචල සද්ධාහට ඇවිල්ලා තියෙන්නේ. සීලය ආර්ය සීලයක් ඇටියට දැකලා තියෙන්නේ. ඒ වගේ ලෝභ ද්වේෂ මෝහයන් සකස් වුණත් ඒවා අපායගාමී අකුසල් බවට පත්වීමක් නැහැ. ඒ නිසා නිරේතුරුවම සමාජය තුළ අපි ඇසුරු කිරීමේදී අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා. අපේ ආරක්ෂාව අපි හදාගන්න. ලෝකය හදන්න අපිට පුළුවන් කමක් නැහැ. සංඝ සමාජය හදන්න අපිට පුළුවන් කමකුත් නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. ඒ ස්වාමින් වහන්සේලාගේ තියෙනා වූ සිල්පද දුර්වල වීම වෙන්න ඊට අදාළ විපාකයන් සකස් වෙනවා ඒ සංඝ සමාජය තුළ. එතකොට ගිහි පින්වතුන්ලා ඒවාට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා ඇති කරගන්නා වූ අකුසල් වැඩි වෙන්න ඊට අදාළ පරිසරයන් නිර්මාණය වෙන හේතුඵල ධර්මයන්ට අදාළව. ඒ නිසා නිරේතුරුවම අපි මෙතනදී දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම සියලුම ස්වාමින් වහන්සේලා, සාමණේර, උපසම්පදා භික්ෂුන් වහන්සේලා නොවන ආර්යයන් වහන්සේලා හැටියට දැකලා අපේ ආරක්ෂාව තුළ අපි සාතික වෙන්න. එහෙම නැතුව අපි සමහර විට ඒ ස්වාමින් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් ගණයට පත් වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා උන්වහන්සේ ආර්යයන් වහන්සේ නමක් කියලා අපේ අතින් වෙච්චා වූ වැරද්ද ගැන අපි ගැටි ඒ චේතනාව සකස් කරගෙන හිටියොත් නෝනා, මරණාසන්න මොහොතේ බලවත් අනතුරක් අපිට වෙන්න පුළුවන්. මොකද අපේ චේතනාව සකස් වෙලා තියෙන ආර්යයන් වහන්සේ නමකට උපවාද කළා කියලානේ නේද? ඒ නිසා එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම අපේ ආරක්ෂාව හදාගන්න. ඒ නිසා කවුද හරි කවුද වැරදි, මගේ නම කිව්වද මගේ නම නොකිව්වද කියන කාරණා නෙමේ අදාළ කරගන්න වෙන්නේ. සංඝයා කියන්නේ ගින්දරක්. එච්චනයි දකින්න ඕනේ. ආර්ය මහා සංඝයා කියන්නේ ගින්දරක්. ඒ ගින්දරත් එක්ක අපි සෙල්ලම් කරන්නේ නැතුව අතේ දුරින් ඉඳලා ගින්දරෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අපේ යහපත උදෙසා අරගෙන අපි මේකෙන් ගැලවිලා යන්න කියන කාරණේ අපි සකස් කරගන්නවා. එහෙම නැතුව කොතනකදීවත් නෝනා අපි සංඝ සමාජය නිවැරදි කරනවායි කියන කාරණේ දිශාවටත් යන්නේ නැතුව ඒක අපිට අදාළ කාරණයක් නෙමෙයි. අපි සංඝ සමාජයෙන් වෙන්නා වූ යම් අනතුරක් අපිට තියෙනවා නම් අපේ වැරදි නිසා අපි ඒකෙන් ආරක්ෂා වීම තමයි මෙතෙන්දි ගන්න තියෙන හොඳම දේ. ගරු ස්වාමීන් වහන්ස, පහුගිය කාලේ සංඝ සමාජය තුළ සිදුවුණු යම් සිදුවීම් නිසා සාමාන්‍ය මිනිස්සු බොහෝ සෙයින් අකුසල් රැස් කරගත්තා. ඒ අය මේ සිදුවන සිදුවීම් දිහා බලලා මෙය බුද්ධ නීතියට විරුද්ධ දෙයක් කියලා මත පළ කරන්න ගත්තා. සමහර ස්වාමින් වහන්සේලාට දෝෂ ආරෝපණය කරන්න ගත්තා. මේ පිළිබඳව ස්වාමින් වහන්සේ කොහොමද ධර්මානුකූලව අපට පැහැදිලි කර දෙන්නේ? මෙහෙමයි, රටේ ජාතික ප්‍රශ්නයකට වේවා, ආගමික ප්‍රශ්නයකට වේවා නෝන අපිට කොතනකවත් විනය අවිනය කරලා පෙන්වන්න බෑ. අවිනය විනය කරලා පෙන්වන්න අපිට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ යම් ප්‍රාතිමෝක්ෂයක් උපසම්පදා භික්ෂූන් වෙනුවෙන් දේශනා කළා නම්, සාමණේර සාමින් වහන්සේලා වෙනුවෙන් යම් සේකියා ධර්මයන්, සාමණේර දසීලයක් දේශනා කළා නම් නෝන, ඒක මොනියම්ම හේතුවක් නිසාවත් අපිට දුර්වල කරලා එහෙම නැත්නම් පහත් කරලා අපිට කටයුතු කරන්න බෑ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ නමක් නෝනා මුදල් අරමුණු කරගෙන එහෙම නැත්නම් ගිහි පින්වතුන්ලාගේ කටයුත්තක් අරමුණු කරගෙන පිණ්ඩපාත චාරිකාවේ යෙදීම සම්පූර්ණයෙන්ම ප්‍රාතිමෝක්ෂයට පටහැනි ක්‍රියාවක්. ඒක තමයි ධර්මය.
එතකොට යම් ස්වාමින් වහන්සේ නමක් මුදල් පරිහරණය කළා නම් තේරුණාද? පිණ්ඩපාතයට මුදල් ලැබුණා නම් ඒක ඇවතක් අපිට. නමුත් ඒ ඇවත දේශනා කරලා පිරිසුදු වීමේ අයිතිය අපිට තියෙනවා. එතනින් පැහැදිලි කරගන්න ඕනේ ඒක. දැන් අපි දකිනවා ස්වාමින් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතයේදී මුදල් පූජා කරනවා. උන්වහන්සේ ඒක පිළිගන්නවා. කුමන හේතුවක් නිසා හෝ පිළිගන්නවා. නමුත් ඒ පිළිගන්න මොහොතේ උන්වහන්සේ ඇවතකට පත් වෙනවා. ප්‍රාතිමෝක්ෂයට අදාළ ඇවතකට පත් වෙනවා. නමුත් ඒ ඇවත උන්වහන්සේට තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් හමුවේ ප්‍රකාශ කළලා ඇවතෙන් නිවැරදි වීමේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? මේක නෝන මේවා හේතුඵල ධර්මයන්. මේ හේතුඵල ධර්මයන් කොතනකදීවත් අපි ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාගත බය පිළිබඳ සංඝ සමාජය ඇතිවෙන්නා වූ. ඒ අනාගත බයේදී බුදුරජාණන් වහන්සේ අනාගත බය ඇතිවීමට කාරණා 5ක් දේශනා කරනවා. එක පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා අනාගතයේදී භික්ෂුන් වහන්සේලා මේ පාංශකූල සිවුරු අතහැරලා දහස්කඩ සිවුරු 500කඩ සිවුරු මේ වගේ දිලිසෙන ලස්සන සිවුරු දරනවා කියනවා. ඒක සංඝ සමාජයේ සකස් වෙන්නා වූ එක අනාගත බයක්. එය මේ මොහොතේදී සිදුවෙමින් පවතින දෙයක් නේද ස්වාමින් වහන්සේ? එහෙයි මීට 2600 ඉස්සෙල්ලා තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතයේදී මහා සංඝරත්නය පිණ්ඩපාතයෙන් වැළකීලා ආරාධනා දාන තමන් කැමති තමන් ප්‍රිය කරන්නා වූ ආරාධනා දාන පිළි අරගෙන වැඩ සිටිනවා කියලා. මොකද අතීතයේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයෙන් තමයි යකුනේ. ඒ පිණ්ඩපාතේ බැහැර කරලා පිණ්ඩපාතයෙන් මිදිලා අර ආරාධනා බාර අරගෙන කැමති ආහාර වළඳමින් ජීවත් වෙනවා කියලා කියනවා. එය දෙවෙනි අනාගත බය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මට සමාවන්න ස්වාමීන් වහන්සේ දැන් විශාකාව වැනි උවැසියනුත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට තම මැදුරට ආරාධනා කොට දානය පිරිනැමුවා නේද? එහෙයි අනිවාර්යයෙන්ම ආරාධනා දාන ප්‍රතික්ෂේප කරන්න කියලා අපිට කියන්න බෑ. ධර්මයේ කොතනකවත් නැහැ. නමුත් දූතාංග සීලයක් තියෙනවා. ඒ දූතාංග සීලයට අදාළව එක දූතාංගයක් තමයි පිණ්ඩපාතයෙන් පමණක් යැපීම. දූතාංගධාරීන්ගෙන් අග්‍රස්ථානයට පත්වෙච්ච රහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. දැන් භික්ෂුවක් හැටියට අපි ආදර්ශයට ගන්නේ පූර්වාදර්ශයට ගන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආරාධනා දාන වලට වැඩියා. ඒ ශාසනයේ පැවැත්ම උදෙසා. මොකද ශාසනයේ භික්ෂූන් භික්ෂුණී කියන කාරණා දෙකෙන් විතරක් පවතින්න බැහැනේ. තේන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේකම ශක්තිය තමයි ශාසනය කියන්නේ. ඒතකොට එතනදී අනිවාර්යයෙන්ම ගිහි පින්වතුන්ලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙනුත් අපි පෙනී හිටින්නවා. එතනදී කොතනකවත් ආරාධනා දානයකට යෑම වැරදි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ගිහි පින්වතුන්ලාගේ 7 දවසේ දානේ වේවා, 3 මාසේ දානේ වේවා, අවුරුද්ද දානේ වේවා, ඒ සෑම දෙයකටම අපි වැඩි යුතුයි. නමුත් ගිහි පින්වතුන්ලාගේ කටයුතු උදෙසා විතරක් අපි කැපවෙන්න යනවා නම් අපේ සංඝ ජීවිතයේ අර්ථය දුර්වල වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අප නිවසට මහා සංඝරත්නයට ආරාධනා කොට දෙන දාණයද එහෙම නැතිනම් පිණ්ඩපාතයේ වඩින්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දෙන්නා වූ දාණයද වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ? මෙහෙමයි ආරාධනා දානය කියන කාරණයට වඩා නෝනා පිණ්ඩපාත දානය කියන කාරණයේදී සංඝ සමාජයේ ශක්තිය උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා උදෙසා ලැබෙන්නා වූ පිටිවහල අතිශේෂ්ඨයි. තේරෙනවද? නමුත් ගිහි පින්වතුන්ලාගේ ආරාධනා දානය කියන කාරණේ ප්‍රතික්ෂේප කරන්න බෑ. තේරෙනවද? මොකද ඒකත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක්. කෙනෙක් මැරිලා 7 දවසේ දාන දෙනවා, 3 මාසේ දාන දෙනවා, අවුරුද්දේ දාන දෙනවා. ඒකට ඒක ඒගොල්ලන්ගේ අත්‍යවශ්‍ය අරමුණක්. මැරිච්ච කෙනාට පින් දෙනවා කියන එකත්. ඒකෙන් බැහැර වෙන්න අපිට බෑ. නමුත් ඒ අන්තයට යා යුතු නැහැ. ඒතර ආරාධනා දානේ තියෙන වෙලාවට අතීතයේ හිටිය රහතන් වහන්සේලාත් ආරාධනා දාන වලට වැඩියා. එහෙම නැති දාට උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාවෙන් තමයි තමන්ගේ සිව්පසේ සොයාගත්තේ. එනිසා නිරේතුරුව පිණ්ඩපාත දානය තුලින් ඕන අනිවාර්යයෙන්ම භික්ෂූන් වහන්සේගේ ප්‍රතිපදාවත් ශක්තිමත් භාවයට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී නිරේතුරුව අපිට කියන්නේ මෛත්‍රී සංඥාවෙන් පිණ්ඩපාතේ වඩින්න කියලා. මෙත්සිතින් මෛත්‍රී සංඥාවෙන් දස දිසාවටම මෙත්සිත පතුරවමින් මෛත්‍රී සංඥාවෙන් වඩින්න කියනවා. මොකද අපි යන්නා වූ ගමේ නෝනා සමහර විට දන් දෙන අය ඉන්නවා. දන් දීමට අකමැති අය ඉන්නවා. දන් දීලා පුරුදු නැති අය ඉන්නවා. තේන්න? එතකොට මේ අන්‍යාගමික පින්වතුන්ලා ඉන්නවා. මේ වගේ මේ විවිධ වූ සමාජයක් තමයි අපි පිණ්ඩපාතේ ගමකට වඩින්නේ. එවැනි සමාජයක අපි නිරේතුරුව මෛත්‍රී සංඥාව අපි තුල ඇති නොකරගත්තොත් නෝනා එතන භික්ෂුන් වහන්සේ බලවත් අර්බුදයකට පත් වෙනවා. එකක් ඒ පින්වතුන්ලා උපයෝගී කරගෙන අපේ මෛත්‍රිය චිත්තය ශක්තිමත් කරමින් අපේ ආර්ය මාර්ගය අපි ශක්තිමත් භාවයට පත් කරගන්නවා.
එතකොට ආර්ය මාර්ගයට ශක්තිමත් භාවයට පත්වෙනවා වගේම අපේ මෛත්‍රී චිත්තය නිසාම නෝනා අර අප්‍රමාණ ජීවිතයට දානයක් බෙදුවේ නැති මනුස්්‍යයෝ පවා අර දානයට තියෙන්න්නාව කැමැත්ත වැඩි කරගන්න. සමහර අවස්ථාවන්තින අපි ගම්මානුවලට කියලා ගෙයක් ඉස්සරා වැඩඉන්නකොට ඒ ගෙදර මහත්්‍යයානෝ අපි මොකක්ද කරන්න ඕනි කියලා. එකන එයා කවදකත් පින්ට පාතයක් බෙදල නැහැ. දැන් සමහර ගෙවල්තියනවා අපි ගිහිල්ලා ගේ ඉස්සරා හිටගෙනන්නවා පලවිනි මාසෙත් ඉන්නවා දෙවිනි මාසෙත් ඉන්නවා කවදක්ත් ඒගොල දානයක් බෙදන්නේ නැහැ. මොකද ඒගොල්ලන් දානයේ ආනිසංස පක්ෂයක් දන්නේ නැහැ. දන් දෙන්න ඕනේ කියලා ජීවිතය තුළේ පුරුද්ධ ඇති කරගෙන සංසාරිකව වඩාගෙන ඇවිල්ලා නැහැ. එතකොට අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවනවා පින්ඩ පාතයක්දී. ඒ විනයක් පනවන්නේ අපිට මේ සුමානයේ ගෙදෙට්ට ගිහිල්ලා දන් නොලැබුණත් ආයිමත් ඊළඟ සුමානෙත් ඒ ගෙදෙට්ට යන්න ඕන. දන් නොදුන්නා කියලා අපිට ඒගේ මගහැරලා යන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අද මේ ගෙදරින් පටන් ගත්තනම් අපි ගෙවල් 5කට ගිහිල්ලා නතර කළා නම් ඕන ඊළඟ දවසේ 6 වෙනි ගෙදරින් ඉඳන් අපි ආයිමත් පින්ඩපාතේ පටන් ගන්නවා. ඒ කියන්නේ කොතැනකවත් මගහැරලා එහෙම නැත්නම් හොඳ තැන් හොයාගෙන මේ ශාස්ත්‍රීය තැන් හොයාගෙන යාම පින්ඩපාත චාරිකාවේදී විනයෙන් බුදුරජාණන් වහන්සේ අපිට තහනම් කළා තියෙනවා. ඉතින් මේ සෑම කටයුත්තක් තුළදීම පින්ඩපාත චාරිකාවේදී නෝනා එක පැත්තකින් සංඝයාගේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. සංඝයා මොකද අපි අනිවාර්යයෙන්ම කුටියෙන් එළියට බහිද්දී අනිවාර්යයෙන්ම මෛත්‍රී සංඥාවෙන් තමයි එළියට බහින්නේ. ඒක ඒ ගමේ ස්වභාවයන්ට අනුවයි අපි ඇති කරගන්නේ. ඒ ගමේ අය දානෙන් යම් දුර්වලභාවයක් තියෙනවා නම් සද්ධාවේ යම් දුර්වලභාවයක් තියෙනවා නම් සංඝයා කෙරෙහි යම් සැකසහිත දේවල් ඇති කරගෙන ඉන්නවා නම් නිරේතුරු අපි මෛත්‍රී සංඥාවෙන් තමයි ගම තුල සැරිසරන්නේ. ඒ මෛත්‍රී සංඥාව තුල සැරිසරද්දී නිරේතුරුව මර ගිහි පින්වතුල්ලා සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න. ප්‍රසාදය ඇති කරගෙන සංඝයා කෙරේ නැති සද්ධාව ඒගොල්ලෝ ශක්තිමත් කරගන්නවා. නැති සද්ධාව ශක්තිමත් කරනවා. ඒතකොට සමහර ගම්මාන තියෙනවා ඒවේ කාන්තා පක්ෂයේ ක්‍රියාකාරීත්වය වැඩි. දන් දෙන්න ඒගොල්ලෝ කතා කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේ කාන්තා පක්ෂයේ තියෙනා වූ සහභාගීත්වය වැඩි වෙන තැන අන්න අපි එතනදී නිරේතුරු අසුබ සංඥාව නැත්නම් පිළිකුල් සංඥාව මරණානුස්සතිය වගේ සංඥාවකින් තමයි වඩි. එවැනි තැනක අපි මෛත්‍රී සංඥාවෙන් වැඩිම සුදුසු නැහැ. මෛත්‍රී සංඥාවකින් වැඩිම සුදුසු නැහැ. මොකද මෛත්‍රී සංඥාවෙන් වැඩම කළොත් නෝනා අනිවාර්යයෙන් මේ භික්ෂුන් වහන්සේ අවබෝධාත්මක තැනක නැත්තම් දුර්වලභාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි පින්ඩපාතේ වඩිද්දී ඒ ගමේ ස්වභාවයට අදාළව අපේ සංඥාව අපි වෙනස් කරගෙන වඩින්නේ. ඒ වඩින්නේ එකක් අපේ ආරක්ෂාව උදෙසා දෙක අපි තුලින් ඒ අයගේ ආරක්ෂාව ශක්තිමත් කරලා දෙන්න. එතනදී පින්ඩපාත චාරිකාව තුළින් එක පැත්තක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සංඝයාගේ උතුම් චර්යාවක් අපි ආරක්ෂා කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ දෙයක්. ඒ නිසා එතනින්ම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. දෙවනුව නිරේතුරුවම ඒ තුලින් ගිහි පින්වතුන්ලාගේ ආකර්ෂණය තෙරුවන් කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි දානය කෙරෙහි ශ්‍රද්ධාව වඩා වැඩි දියුණු කරගන්නවා. ඒ නිසා පින්ඩපාත චාරිකාව කියන දේ නෝනා ශාසන අර්ථයන් ශක්තිමත් කිරීමට ලොකු පිටිවහලක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනාගත සංඝ ශාසනය ඇතිවෙන දෙවෙනි බය හැටියට තමයි කිව්වේ සංඝයා පින්ඩපාත චාරිකාවෙන් වැළකීලා ආරාධනා දාන බාර අරගෙන ඉන්නවා කියලා. පින්ඩපාත වැඩිමක් කරන්නේ නැහැ. එතකොට තුන්වෙනි බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා ආරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියන මේ ආරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර වලින් බැහැර වෙලා නගරේ සුන්දර ආවාස පන්සල් හදාගෙන ජීවත් වෙනවා කියලා. හතරවෙනි බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා එකම සීමාවේ එකම පන්සල් සීමාවේ සාමණේරීන් සමග ජීවත් වෙනවා. ඒ කියන්නේ පැවිදි භාවයට පත් වුණා වූ සාමණේරීන් කාන්තාපක්ෂයත් එක්ක මෑණියන් වහන්සේලාත් එක්ක එක පන්සල් සීමාවේ ජීවත් වෙනවා. ඒ හතරවෙනි අනාගත බය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පස්වෙනි අනාගත බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ සංඝයා එක ආවාස ගෙදර එක කුටියේ සාමණේරලත් සමග ගිහි පින්වතුන්ලා සමග ජීවත් වෙනවා කියලා. තේරෙනවද? මේ කාරණා පහ අනාගත මේ ශාසනයේ සංඝ සමාජයේ පිරිහීම උදෙසා සකස් වෙන අනාගත බය පහක් කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මෙදී දේශනා කළා තියෙනවා. තේරෙනවද? එහෙනම් ඉතින් සංඝ සමාජය තුල නෝනා ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කළේ ගිහි පින්වතුන්ලාගේ අවශ්‍යතාවයක් උදෙසා මුදල් අරමුණු කරගෙන පින්ඩපාතේ වැඩීම කියන කාරණයක් මේවා හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. නමුත් නෝනා ඒ ස්වාමින් වහන්සේලා ඒ සිද්ධිය සිද්ධ කිරීම තුළ අනිවාර්යයෙන්ම විනය විරෝධී කාරණයක් සිද්ධ වුණා. ප්‍රාතිමෝක්ෂයේ දුර්වලභාවයක්. නමුත් උන්වහන්සේලාට පුළුවන් ඒ පින්ඩපාත චාරිකාව කරලා රැට පන්සලට වැඩම කරලා තවත් උපසම්පදා භික්ෂුවක් හමුවේ ඇවැත් දෙසලා ඇවත පිරිසිදු කරගන්න. ඇවත පිරිසිදු කරගත්තාය කියන කාරණයෙන් විපාකට එන අකුසලේ නවතින්නේ නැහැ. අකුසලේ විපාකෙට එනවා.
ඒ වගේම සමාජය තුළ සංඝයා කරේ ඇතිකරගත්තා වූ යම් සැකයක් අප්‍රසාදයක් තියෙනවා නම් ඒකෙන් මිදෙන්නේ නැහැ. මොකද සමාජයේ අප්‍රසාදය ඇති කරගත්තා. ඉතින් ඒ නිසා ඔය தත්ත්වේ නෝනා අපිට ධර්මානුකූලව විග්‍රහ කරද්දී ඇත්ත වශයෙන්ම ඔවැනි තත්ත්වයක් සකස් වෙන්නේ මුළු මනුස්ස සමාජයේම තියෙනා වූ අකුසල් සංස්කාරයන් නිසා. තේනල් අකුසල් සංස්කාරයන් නිසා වෙන දෙයක් නෙමෙයි. ඒතකොට සමාජයක් ගනිද්දී අනිවාර්යයෙන්ම දේශපාලනය කියලා රාජ්‍යයක් කියලා එකක් තියෙනවා, ආගම කියලාත් එකක් තියෙනවා. මේ දෙකේම කාර්යභාරයන් දෙක වෙනස්. රජයක කාර්යභාරය විය යුත්තේ රටට අවශ්‍ය තියෙන නීතිය සාමය ඇති කරන්න ඕනේ, නීති පනවන්න ඕනේ, මුල්‍ය පරිපාලනය කරන්න ඕනේ, බදු මුදල් එකතු කරන්න ඕනේ, ජනතාවගේ සුබසාධනයන් සිද්ධ කරන්න ඕනේ. ඒක රාජ්‍යයක තියෙන වගකීම. නමුත් ආගමක තියෙන වගකීම වෙනස්. ඒතර ආගමේ වගකීම වෙන්නේ ජනතාවගේ ගුණාත්මක පක්ෂය වර්ධනය කිරීම. ජනතාවගේ තියෙනා වූ අධ්‍යාත්මික ශක්තිය ඇති කරලා, ජනතාවගේ සදාචාරාත්මක බව ශක්තිමත් කරලා, ජනතාවගේ මෙලව පරලව සැප දියුණු ඇති කරලා, ජනතාවට නිවන් මාර්ගය සාක්ෂාත් කරලා දීලා ඒ අධ්‍යාත්මික පැත්තෙන් යන්නා වූ වගකීමක් තමයි ආගම කියන කාරණයට තියෙන්න ඕන. එතකොට මේ වගකීම් දෙක මේ දෙපාර්ශ්වයේ දුර්වල කරන තැන අවසානයේ මුළු සමාජයේම විනාශභාවයට පත් වෙනවා. තේන්න? ඒ නිසා නිරේතුරුවම නෝනා රටේ දේශපාලනය කියන තැන, රාජ්‍ය කියන තැනින් සිද්ධ වෙන්නා වූ වගකීමේ බරපතල දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය නිසායි මෙවැනි ප්‍රශ්න මතුවෙන්නේ. නමුත් ආගමේ පැත්තෙන් නෝනා මහා සංඝරත්නය වේවා, ක්‍රිස්තියානි පල්ලියෙන් වේවා, මුස්ලිම් පල්ලියෙන් වේවා, ඒ ආගමික පක්ෂයෙන් වෙන්නා වූ වගකීම් වල කොතනකවත් දුර්වලභාවයක් සකස් වෙලා නැහැ. ගරු ස්වාමින් වහන්සේ, ස්වාමින් වහන්සේලා ඇතුළු අනිකුත් ආගමික පූජකවරයන් වහන්සේලාගේ යුතුයකම කාර්යභාරය ඉටු වී ඇති බව ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් අපිට පැහැදිලි කළා. දැන් එවැනි අත්දැකීම් මේ සමාජයෙන් ඔබ වහන්සේලාට ලැබෙනවද ස්වාමින් වහන්සේ? ගම්වලට ගියාම අපිට පේනවා සමහර අවුරුදු 10 අවුරුදු 12 මේ දරුවෝ නෝනා පසඟ පිහිටවල වඳිනවා. අපිට පිණ්ඩපාතේ පූජා කළා පසඟ පිහිටවල වඳිනවා. සමහර දරුවෝ අපි පින් දීලා ඇස් දෙක අරනකොට නල්ලට අත් දෙක තියාගෙන තාම වැඳගෙන ඉන්නවා මේ පාසල් දරුවෝ. ඒ නිසා ගුණාත්මක ළමා පරපුරක් හැමදාමත් අපේ සමාජෙ හිටියා. ඒ ගුණාත්මක ළමා සමාජෙ ගොඩනැගුවේ කවුද? ආගම විසින්. පන්සලේ දහම් පාසල, පන්සලේ පින්කම, ස්වාමීන් වහන්සේගේ අනුශාසනා, මේවා තුලින් තමයි මේ ළමා පරපුර, තරුණ පරපුර ගම්මට්ටමින් ගොඩනගලා දුන්නේ නෝනා. තේරෙනවද? නමුත් ගම්මට්ටමින් ගොඩනගලා දෙන මේ ශක්තිමත් තරුණ පරම්පරාව, ගුණාත්මක තරුණ පරම්පරාව ආණ්ඩුව විසින්, රජයක් විසින් දක්ෂාකාරයෙන් කළමනාකරණය කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ වගකීම. ඒතර ගම්මට්ටමින් මෙතන ආගම විසින් මේ අය ගුණාත්මකව ගොඩනගලා දෙද්දී රජයන් මොකද කරන්නේ? මේ අය නගරයට ගෙනල්ලා එකම විකෘතියක් බවට පත් කරනවා. එක කාමච්ඡන්දයන්ට යොමු කරනවා, එක මත්වතුර වලට යොමු කරනවා. මේ ආකාරයෙන් බලවත් විසමාචාරයන්ට ඒගොල්ලෝ පත් කරනවා. ආගම විසින් ගොඩනගලා දෙන මේ ගුණාත්මක සමාජය ජාතික සංවර්ධනයේ උදෙසා අර්ථවත් ආකාරයෙන් යොදා ගැනීම වැඩසටහනක් ආණ්ඩුවකට අපේ රටේ නැහැ. ඒක මේ වර්තමාන ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි මං කියන්නේ. කවදාකවත් ඒක නැහැ. ප්‍රතිපත්තිකරුක මේ ජාතිය ඔසවල තබන්න, ජාතිය ශක්තිමත් කරන්න, ජාතිව බලවත් කරන්න කියන චින්තනයක් ඔතනකවත් නැහැ. ඒ නිසා නිරේතුරුවම පවතිනා වූ රජයන් උත්සාහ ගන්න නෝනා මේ ආගමේ ගුණාත්මක පැත්තේ ප්‍රයෝජනය මතු කළ ගන්න නෙමෙයි. ඒගොල්ලෝ උත්සාහ ගන්න ඒගොල්ලන්ගේ ගරා වැටෙන දේශපාලන ක්‍රමවලට මුක්කුවක් හැටියට ආගම ප්‍රයෝජනෙට ගන්න. තේන එච්චර වෙන දෙයක් නෙමෙයි. නමුත් අර ආගමෙන් කරන්නා වූ වගකීම රජය විසින් මතු කරලා අරගෙන ඒ ජනතාව එහෙම නැත්නම් ඒ ගුණාත්මක තරුණ පරම්පරාව නෝනා ශක්තිමත් සදාචාරාත්මක ආකාරයෙන් ජාතික සංවර්ධනයට යොදා ගන්නවා කියන කාරණේදී ඒක බලවත් ශක්තියක් රටකට. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒක මේ පාලකයන්ගේ වරදින් නෙමෙයි. ඒක මේ රටේම තියෙනා වූ අකුසලයක්. ඒ නිසා පාලකයා නිරේතුරුව උත්සාහ ගන්න ආගම කියන කාරණය Tamanගේ ගරා වැටෙන දේශපාලනයට මුක්කුවක් හැටියට යොදා ගන්න. ඒතොරේ දේශපාලන උවමනාවන් උදෙසා යොදා ගන්න බැරි වෙච්ච තැන අන්න සංඝ සමාජයට චෝදනා කරනවා. මේ අවුල තමයි සමාජය තුල තියෙන්නේ. මේ අවුලේ හේතු නිසා තමයි සාමින් වහන්සේලා ගිහි පින්වතුන්ලා උදෙසා පිණ්ඩපාතේ මුදල් හොයාගෙන යන තැනට පත් වෙලා තියෙන්නේ. තේන්න? ඒ නිසා මේ අවුල නෝන හේතුඵල ධර්මයක්. මේකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ නිසා නිරේතුරුවම රජයක් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ දේශපාලනයේ උදෙසා, රාජ්‍ය උදෙසා ආගමේ සහයෝගය නිරතුරුවම ලබා ගන්න. ආගමේ සහයෝගය දේශපාලනයට ලබා ගත්තොත් පමණයි අර ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් රැකෙන රාජ්‍යයක් ගොඩනැගෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. රජයක් විසින්, ආණ්ඩුවක් විසින් ආගම පැත්තකට දානවා නම් ආගමේ ගුණාත්මක භාවය මතු කරලා ගන්නේ නැත්නම් තමන්ගේ දේශපාලන ක්‍රමයේ උදෙසා නිරේතුරුව නොවන මූලික මිනිස් අයිතිවාසිකම් බිදෙන සමාජයක් කරා තමයි සමාජය නිරතුරුවම ගමන් කරන්නේ.
ඉතින් එවැනි තත්ත්වයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා නම් ඒක ධර්මානුකූල හේතුවක්. කවුරුන් හරි කියනවා නම් තියෙනා වූ රජය එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා එහෙම නැත්නම් නිලධාරීන් නිසා අපි මේසා දුකකට පත් වෙනවා කියලා දැන් අද කියනවනේ ජනතාව නේද? යම් යම් හේතුන් නිසා දුකට පත් වෙනවනේ නේද? එතකොට එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකට හේතු දෙකක් නැහැ. දුකට හේතු දෙකක් නැහැ. දුකට තියෙන එක හේතුවයි. මොකක්ද ඒ හේතුව? තෘෂ්ණාව. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා රටක් හැටියට, ජාතියක් හැටියට, ජනතාවක් හැටියට, දේශපාලනයක් හැටියට ජනතාව යම් දුකකට පත් වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ තමන් අකමැති දේ සමාජය තුල සිද්ධ වෙනවා නම්, ඒක නෝනා දෙවියෙක් ඇති කළා වූ බ්‍රහ්මයෙක් ඇති කළා වූ දෙයක් නෙමෙයි. මේ ධර්මානුකූලව මම මේක විග්‍රහ කරන්නේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් ඇති කළා වූ දෙයක් නෙමෙයි. අමනුෂ්‍යයෙක් ඇති කළා වූ දෙයක් නෙමෙයි. ඔබ මේ මොහොතේ දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව ඔබ තුල තියෙනා වූ තෘෂ්ණාවමයි. වෙන දෙයක් නෙමෙයි. අපේ රටේ නිරේතුරුව සිද්ධ වෙන්නේ නෝනා එක ආණ්ඩුවක් අවුරුදු 5ක් තියෙනවා. ඒ ආණ්ඩුව වැටෙනවා තව අවුරුදු 5ක් තව ආණ්ඩුවක් එනවා. ඕකනේ වෙන්නේ නේද? ඇයි ආණ්ඩුවක් කෙනෙක් පරද්දන්නේ? තමන්ට තව වැඩිපුර දේ ගන්න. බඩු මිල අඩු කරගන්න, වැඩි වැටුප් ගන්න, උසස් වීම ගන්න, රස්සා ගන්න, මේවට කෙනෙක්ද මොකද්ද මේ තෘෂ්ණාව? ඒතර ඔබ තුල දුකක් සකස් වුණා නම් දුකට හේතු දෙකක් නැහැ. එක හේතුවයි තෘෂ්ණාව. එච්චරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දේශපාලනය නිසා ඒකට හේතුව කවුරුත් නෙමේ ඔබ තුලම ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි. එහෙනම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ කියනවා තෘෂ්ණාව තියෙන තාක්කල් දුක තියෙනවා. දුක නැති කරන්න ඔබ මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව සියුම් කරගන්න. තෘෂ්ණාව සියුම් කරගන්න. තෘෂ්ණාව සියුම් කරගෙන රැකියාව ගැන හිතන්නේ නැතුව බඩු මිල අඩු කිරීම නෙමේ, රැකියාව නෙමේ, එහෙම නැත්නම් උසස් වීම නෙමේ, තමන්ගේ ලාභ සත්කාර පෞද්ගලික දේවල් නෙමේ, රට ජාති ආගම කියන කාරණේට හිත ගන්න වෙනවා. මේ දේවල් උදෙසා තෘෂ්ණාව නිසානේ මේ විනාශය සිද්ධ වෙලා තියෙන රටද වෙලා තියෙනවා. මට කියන්න බෑ විනාශයක් වෙනවා කියලා. එහෙම වුණොත් මම දේශපාලනය කතා කළා වෙනවනේ. තේරෙන මම මේ ප්‍රශ්නේ ධර්මානුකූල විග්‍රහ කිරීමක් කරන්නේ. ඒ නිසා නිරේතුරුව එවැනි දුකක් සකස් වෙලා තියෙනවා නම් ඒකට එක හේතුවයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව දෙවියෙක් බ්‍රහ්මයෙක් ඇති කරපු දෙයක් නෙමේ, ඔබේ සිත තුළ ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි නෝනා. එහෙනම් ඔබ දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව සියුම් කරගන්න වෙනවා. තෘෂ්ණාව සියුම් කරගන්න නම් ඔබ මොකද කරන්න ඕනේ? නිරේතුරුව තෘෂ්ණාව සියුම් කිරීමේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න වෙනවා. එච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරෂ්ඨාංගික මාර්ගය ලෞකික සැපය වගේම ලෝකෝත්තර සැපය අපිට ලබලා දෙනවා කියලා. දැන් මගේ ගිහි ජීවිතයේ අවුරුදු 44ක් දක්වා මම ලෞකික සැපය ලැබුවේ නෝනා ආරෂ්ඨාංගික මාර්ගය තුලින්. ඒ ලෞකික සැපය මා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ලෞකික වශයෙන් ලැබෙන්න තියෙනා වූ සැපයන් මගේ ජීවිතේට මම ලබා ගත්තා. නමුත් ඉන්පස්සේ පැවිදි වුණාට පස්සේ මම ලෞකික සැප නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ ලෞකික සැපයත් අනිත්‍යයි, ලෝකෝත්තර සැපයත් අනිත්‍යයි කියන තැන ඉඳන් ලෞකික සැපෙන් බැහැර වෙලා මම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කරයි මං ගමන් කළේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළා නම් අනිවාර්යයෙන්ම ඔබට ඊට අදාළ විදර්ශනාමය ඥානය ලැබෙනවා කියලා. එනිසා මං යම් දවසක බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල යම් අරමුණකින් ගමන් කළාද නෝනා මං ඒ අරමුණට අදාළ ධර්මතාවයන්ගෙන් සාක්ෂාත් වුණා. එනිසා මට විශ්වාසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය. එය මා තුලින් මං අත්දැක දෙයක්. එනිසා ඔබලා සමාජය තුල යම් හේතුවක් නිසා දුකෙන් ජීවත් වෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව. එහෙනම් ඔබ දුක නැති කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබ තෘෂ්ණාව නැති කරගන්න ඕනේ. නැති කිරීමේ මාර්ගය නෝනා ආරෂ්ඨාංගික මාර්ගය. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම වඩාත් යහපත් කියලා. ඔබ වහන්සේ වරක් පැහැදිලි කළා අපි නොදැනුවත්වම වුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන බව. එය මේ මොහොතේ පවා කෙනෙක්ගේ ජීවිතය තුළ සිදුවිය හැකි නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම මේ මොහොතේ ඔබලා ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ නෝනා මේ සෑම මොහොතකම ජනතාව තුල වැඩෙනවා, ලෝකයා තුල. එක්ක සම්මා වශයෙන් වැඩෙනවා, එක්ක මිච්ඡා වශයෙන් වැඩෙනවා. නමුත් මේක ජනතාව දන්නේ නැහැ. තේන ඔබ වාහනේ පදවගෙන යනවා. යනකොට කහ ඉරක් තියෙනවා. ඉරක් තියෙනකොට අම්මා කෙනෙක් පයින්නවා. ඔබට පුළුවන් අවශ්‍ය නම් කහිරෙන් ඒ මොහොතේ යන්න. නමුත් ඔබේ අම්මා පයින්නවා දැකලා වාහනේ තිරිංග තද කරන මොහොතේම මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම ඔබේ වැඩිලා. මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වෙන්නලා. මොකද ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන ඉන්නවා. අනුන්ට යහපතක් කරන්න, නීතිය ආරක්ෂා කරන්න මේ තැන ඔබ ඉන්නවා ඒ වෙලාවේ. ඔබ කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ඉන්නවා. ඔබ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා තැන ඉඳන් අර අම්මාට කහිරෙන් පයින්න
දෙනවා. ඔබ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයක් ඔබට තියෙනවා. ඔබ දන්නවා මේ මොහොතේ මම වැරදි කළොත් මගේ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙයි කියලා. ඒ මොහොතේ ඔබ සීලෙන් පරිපූර්ණයි. ඒ මොහොතේ ඔබ සම්මා වායාමෙන් තුල ශක්තිමත්. ඔබ නොකලා වූ කුසලයක් ඔබ ජීවිතයට එකතු කරගත්තා. ඒ මොහොතේ ඔබ සම්මා සතියෙන් ශක්තිමත්. ඔබ කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා හඳුනනවා. ඔබ විනය මොකද්ද අවිනය මොකද්ද කියලා හඳුනනවා. ඔබ නීතිය මොකද්ද අවනීතිය මොකද්ද කියලා හඳුනනවා. ඒ මොහොතේ ඔබ පංච නීවරණයන් යටපත් වුණා වූ හිතකිනුයි ඉන්නේ. ඒ නිසා ඔබ දන්නේ නැහැ ආරෂ්ඨාංගික මාර්ගය වැඩුණා කියලා. නමුත් ඔබ අර කහිරේ අම්මා පනිද්දී තිරින්ගෙට කකුල තියෙනකොටම නෝනා ආරෂ්ඨාංගික මාර්ගය වැඩිලා. නමුත් එතනින්ම තවත් වාහනයක් එනවා. ඒ වාහනේ අර අම්මාට පයින්න දෙන්නේ නැතුව අම්මා පස්සට යවලා වාහනේ එතනින් ඉස්සරහට ඒ මොහොතේ යා ඉන්නේ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය තුල. එයාට අර සම්මා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩාගෙන අප්‍රමාණ කුසලයක් කරගන්න පුළුවන්කම තිබ්බත් එයා කරගත්තද මිච්ඡා මාර්ගය තුල ඉන්නේ. ඔබ පාරේ යනකොට ඔබට මඩ වගුරක් පේනවා. ඒ මඩ වගුරට එහා පැත්තේ පාසල් දරුවෙක් යනවා. ඔබ දකිනවා ඔබේ වාහනේ මෙතනින් තිරිංග තද කළේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ මඩ වතුරෙන් අර දරුවා නෑවෙනවා කියලා. ඔබ මේ මඩ වගුර ළඟදී තිරිංග තද කරනවා. තද කරන මොහොතේම මුළු ආරෂ්ඨාංගික මාර්ගයම වැඩුණා. ඒ වෙලාවේ එතනින් පෞද්ගලික බස් රථයක් යනවා. එයා ඒ මුකුත් හිතන්නේ නෑ මඩ වගුරු උඩින් යනවා. අර දරුවා මඩ වගුරෙන් නෑවෙනවා. ඒ වෙලාවේ හිටියේ මිච්ඡා ආරෂ්ඨාංගික. නමුත් එතනදී රියදුරු මහත්තයා තිරිංග තද කරලා අර දරුවාව බේරුවා නම් ඒ බේරන මොහොතේ මුළු ආරෂ්ඨාංගික මාර්ගයම වැඩිලා. ඒ නිසා අපි මේ ගත කරන සෑම මොහොතකම අපි තුල ආරෂ්ඨාංගික මාර්ගය වැඩිනවා. මට සමාවන්න ස්වාමීන් වහන්ස කෙනෙක්ට තමා ආර්යාෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන බව දැනගෙන කුසල් සිතුවිලි ඇති කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට එහෙම අවබෝධයක් නොමැතිව නීති රීතිවලට ගරු කිරීම කියන කාරණේ විතරක් මූලික කරගෙන කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක ධර්මානුකූලව අපට පහදා දෙන්න ස්වාමින් වහන්සේ. එතන තැන් දෙක වෙනස්. තැන් දෙකේ චේතනාවන් දෙක වෙනස්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා යමෙක් තමන් කරන්නේ අකුසලයක් කියලා දන්නවා නම් නමුත් එයා අකුසලයේ කරනවා. නමුත් එයා දන්නවා මං මේ අකුසලයක් කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එයා යම් දවසක නිවැරදි වෙනවා කියලා. මොකද එයා අකුසලයේ කළත් එයා දන්නවා මං අකුසලයක් කරන්න කියලා. එයා යම් දවසක කල්යාණ මිත්‍ර ආශ්‍රයත් තුලින් එයා නිවැරදි වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයා වැරැද්දක් කරනවා. නමුත් එයා කරන්නේ වැරැද්දක් කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඒ නිසා එයා කවදාක්වත් නිවැරදි වෙන්නේ නැහැ කියනවා. නිවැරදි වෙන්නේ නැහැ කියනවා. ඒ නිසයි කල්යාණ මිත්‍ර ආශ්‍රයේ වැදගත්භාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවනන්න ඕන කවදාක්වත් අර කහිර පයින් කෙනා වළක්වන්න යන්නේ නැහැ අර රියදුරු මහත්තයා. එයා දකිනවා මේ මම තිරිංග තද කරන මොහොතේ අනේ මේ කෙනාට පාර පයින්න මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මා තුල වැඩුණා කියලා. ඒ විතරක් නෙමෙයි කෙනෙක් තව කෙනෙක්ව දකිනවා. දකින මොහොතේ එයා සුන්දර විදියට hina වෙනවා. ඒ සිනහ වෙන මොහොතේ ඒ පුද්ගලයා තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම වැඩුණා. එයා hina වෙනකොට ප්‍රතිචාර වශයෙන් ඊළඟ කෙනා තවංකව hina වෙනවා. ඒ hinaව තුල නෝනා මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩිලා. මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩිලා. එයා සම්මා දිට්ඨියෙන් පරිපූර්ණයි. ඒ මොහොතේ යාගේ සීලය පරිපූර්ණයි. ඒ මොහොතේ යා සම්මා වායාමයක් කරගත්ත ජීවිතයට කුසලයක් එකතු කරගත්ත තව කෙනෙක්ගේ හිත රිද්දන්න ගියේ නැහැ. ඒ මොහොතේ යා කර්මය කුසලය අකුසලය අඳුනනවා. ඒ මොහොතේ යා පංච නීවරණයන් තුනී කරගත්තා වූ තැනක ඉන්නවා. එතකොට මේ සෑම තැනකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික සැපය අපිට ලබලා දෙනවා. ඒ නිසා වර්තමාන සමාජය තුල දේශපාලන වශයෙන් යම් අර්බුදයක් තියෙනවා නම් ඒක හේතුඵල ධර්මයක්. ඒකට කාටවත් රටේ රාජ්‍ය නායකතුමාට දෙවනියට විපක්ෂයට බැනලා අපිට හරියන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මය මොකද්ද? සමාජයේ ජනතාවගේ ජීවත් වෙන්න තියෙනා වූ අකුසල් විපාකේනුයි අර්බුද හැටියට මතුවෙලා වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒතකොට ඒකට රටේ රාජ්‍ය නායකයාට බැනලා හරියන්නේ නැහැ. විපක්ෂ නායකතුමාට බැනලා හරියන්නේ නැහැ. ඒක ජනතාවගේ අකුසල් විපාකයක්. නමුත් ජනතාවගේ අකුසල් විපාක දීලා රාජ්‍ය මේ ආකාරයෙන් කලබලකාරී වෙනකොට අකමැති දේවල් සිද්ධ වෙනකොට අපි පිණ්ඩපාතේ ගිහිලා සල්ලි එක්කව කරනවා කියන්නේ තවත් අකුසලයකට ඒක හරියන්නේ නැහැ. ඒවා මේ తాවකාලික පුංචි විසඳුම්. ඒක නෙමෙයි මේකට ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි ධර්මානුකූලව. ඒ ශක්තිමත් ධර්මානුකූල විසඳුම වෙන්නේ රාජ්‍යයේ තියෙනා වූ දුර්වලකම් වලට අපි විනය බිඳගෙන අපි සිල්පද බිඳගෙන කෑ ගහගෙන මරාගෙන ඉස්සරහට යනවා කියන කාරණේ එහෙම යන්න ගියොත් නෝනා තව අකුසල් පක්ෂය වැඩි වෙලා බලවත් අනතුරු කලා රාජ්‍ය යන්න පුළුවන්. ඒ නිසා මේ මොහොත වර්තමාන සමාජයේ යම් අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදය ජනතාවගේ තුෂ්ණාව නිසාමයි ඇති කරලා තියෙන්නේ. දැන් අපි කියමු දැන් පවතින රජයක් තියෙනවානේ.
දැන් මේ පවතින රජය අයින් කරලා දැන් කාවද පත් කරන්න හදන්නේ? තිබ්බ රජයක්නේ. තිබ්බ පිරිසක්නේ පත් කරන්නේ. එතකොට ඇයි තිබ්බ පිරිස පරාජය කළේ? ජනතාවගේ තෘෂ්ණාව නිසා. ඒගොල්ලෝ තව වැඩි වැටුප් ගන්න, තව රැකියා ගන්න, තව උසස් වීම ගන්න, තව බඩු මිල අඩු කරගන්න. එතකොට දැන් දුකට හේතුව ජනතාව නෙමේද? ඒගොල්ලන්ගේ තෘෂ්ණාව. එච්චරයි. ඉතින් ඒ නිසා දැන් මේ සටන් කරන්නේ ආයිමත් මේක එපා කියලා තවත් තැනකට යන්න. ඉස්සරහට යන්න. ඒකත් තෘෂ්ණාව. එතකොට එවැනි තැනකදී නෝනා අපිට කවදාක්වත් ගුණාත්මක යම් ප්‍රමාණික හෝ ගුණාත්මක තත්වයක් මතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මානුකූලව ගුණාත්මක තැනක් මතු කරගන්න නම් අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? දුක දකිනවා. දුක සකස් වුණේ අපේම තෘෂ්ණාව නිසා කියලා අපි දකිනවා. එහෙනම් දුක අයින් කරන්න නම් තෘෂ්ණාව අඩු කරන්න ඕනේ කියලා දකිනවා. දැකලා අන්න ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. දේශපාලනය කරන පින්වතා වේවා, ඡන්දදායකයා වේවා, මේ සෑම කෙනෙක්ම ශක්තිමත් ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ කැරලි ගහන්නේ නැතුව, ගහමරා ගන්න නැතුව, ද්වේෂ කරන්නේ නැතුව, ක්‍රෝධ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව නිරේතුරුවම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ස්වාමින් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ පවතිනා වූ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. නෝනා ඒක අපේ අසද්ධාවේ ප්‍රශ්නයක්. මම බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් විදර්ශනාමය ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල බැසගෙන යම් අදිෂ්ඨානයක් ඇති කරගත්තද මං ඒ දේවල් සාක්ෂාත් කර ගත්තා. ඒ මගේ සද්ධාව. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා මං ඒ විශ්වාසය තුල මගේ අවශ්‍යතාවයන් මං සපුරා ගත්තා. ඒ නිසා ගිහි පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න නෙමෙයි. ලෞකික සැපේ බලාපොරොත්තු වෙන්නේ. ඡන්දදායකයෝ බලාපොරොත්තු වෙන්නේ ලෞකික සැපේනේ නේද? එහෙනම් ලෞකික සැපේ ලබන්න නම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයක් තියෙනවා. අන්න මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඒක ලැබෙන්නේ කොහොමද කියලා ඔබ හිතන්න එපා. ලැබෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. සද්ධාවෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. දේශපාලනය කරන නායකයාගේ පටන් ඡන්දදායකයා දක්වා ශක්තිමත්ව ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. ශක්තිමත්ව සම්මා දිට්ඨිය තුල ඉන්න. ඒතකොට ශක්තිමත්ව සම්මා දිට්ඨිය තුල ඉන්න කෙනා එයාගේ මුල්ම ශක්තිය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඒතකොට තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්න කෙනා දකිනවා බුදුරජාණන් වහන්සේ තුල විශ්වාසයක් තිබ්බා. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නම් ශක්තිමත් රජෙක්, ශක්තිමත් පාලකෙක් සිටිය යුතුයි කියලා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමා අරමුණු කරගෙන බිම්බිසාර රජතුමාගේ දැනුම් දීමෙන් විනය කාරණා ප්‍රාතිමෝක්ෂයට එකතු කරන්නේ කිසිම යුද බටේක් නීතියානුකූලව ඉවත් කරන්න නැතුව පැවිදි කිරීම තහනම්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැවිද්ද ගැන නෙමෙයි බැලුවේ. රාජ්‍යයේ සුරක්ෂිතභාවය. දොරේ රාජ්‍යයේ සුරක්ෂිතභාවය රැකුණොත් පමණයි සංඝ සමාජය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ වුණත් නිරේතුරුවම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් නායකෙක් රාජ්‍යයකට අවශ්‍යයි කියන තැන හිටියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපේ නායකයෝ දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ආකාරයේ නායකෙක් බවට පත් වෙන්න. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලක්ෂණයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා ඒ චිත්තය ඇති කරගන්න. මම මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ සිංහල ජාතිය ආරක්ෂා කරන ශක්තිමත් නායකයෙක් බවට පත් වෙනවා. අන්‍ය ආගම් ආරක්ෂා කරන අන්‍ය ආගම් වල ජනතාවගේ ආගම නිදහස ගරු කරන නායකයෙක් බවට මොකද්ද? සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. ඒ සම්මාදිට්ඨියේ ලක්ෂණය ඇති වෙච්ච තැන ඊළඟට එයා කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා. එයා යහපත් දේ යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දේ අයහපත් විපාකයක් කියලා දකිනවා. එයා අයහපතට යන්නේ නැහැ. එයා රංචු ගහන්න, කැරලි ගහන්න, මරන්න, විනාශ කරන්න ඒවට යන්නේ නැහැ. එයා දන්නවා ඒක අයහපත් දෙයක් කියලා. එයා යහපත් දේ තුලින් ක්‍රියාත්මක වෙනවා. තේන්න? එයා යමක් විවේචනය කළ යුතු තැනදී මෙත් සිතින් විවේචනය කරන සූපත් වේවා කියලා. විරෝධය පෑ යුතු තැනදී මෙත් සිතින් විරෝධය පානවා සූපත් වේවා කියලා. සටන් කළ යුතු තැනදී මෙත් සිතින් සටන් කරනවා සූපත් වේවා කියලා. එයා කොතනකවත් අකුසලයකට යන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වෙච්ච සුන්දර යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය වුණේ දුටුගැමුණු රජතුමාත් එළාර රජතුමාත් අතර. ඒක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වුණ සුන්දර යුද්ධයක්. එතෙන්දී දුටුගැමුණු රජතුමා එළාර රජතුමන්ට යුද්ධයට ආරාධනා කරන්නේ, ද්වන්ද සටනට ආරාධනා කරන්නේ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගෙන. ඒ දෙන්නා මෙතන ද්වන්ද සටනක් යනවා. ඒ ද්වන්ද සටන යන්නේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තය ඇති කරගෙන. කාටද? එළාර රජතුමාට. තේන්න? ඒ ද්වන්ද සටනේදී එළාර රජතුමා මැරිලා වැටෙනවා. වැටෙන මොහොතේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තයයි ඇති කරගත්තේ.
එලාර රජතුමා මැරුණට පස්සේ නීතියක් පනවනවා රජතුමාගේ මේ දේහයට නැත්තං ස්මාරකයටත් ගරු කරන්න ඕනේ කියලා සුවපත් වේවා කියන චිත්තයමයි ඇති කරගන්න. යුද්ධයක් සිද්ධ වුණා. දවන්ද සටනක් සිද්ධ වුණා. ඒ සටන නිසා මේ දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වුණා. ඒ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා ඒ දුවන්ද සටන කළේත් ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ඉඳිමි. ඒක ලෞකික ආර්යෂ්ඨාංගික මාර්ගය. සටනක් කළත් කොතනකවත් සම්මා සංකප්ප දුර්වල කරගත්තේ නැහැ. හිංසාවක් කරනවා කියන චේතනාවක් තිබ්බේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා මේ සිංහල කමේ ආරක්ෂා උදෙසා කියන චේතනාව විතරයි තිබ්බේ. ඒ චේතනාව තිබ්බේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තොත් නෝනා තව දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් සුගතිය කරා යවන්න පුළුවන්. උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් කරන්න පුළුවන්. එදා දුටුගැමුණු රජතුමා ඇතිකරගත්තා වූයේ සම්මා සංකප්පයන් තුළ ඇතිකරගත්තා වූ චිත්තය නිසායි නෝනා මේ මොහොතේ මම මේ ධර්මය දේශනා කරන්නේ. එදා ඒ මොහොතේ එවැනි දෙයක් සිද්ධ නොවුනානං නෝනා සමහර විට අද මේ සම්මා සම්බුද්ධ ශාසනය අපේ රටේ නැතිවෙන්න පුළුවන්. මේක මේ දකුණු ඉන්දියාවේ කොලනියක් එහෙම නැත්නම් සුදු ජාතිකයන්ගේ කොලනියක් බවට මේකපත් වෙන්න පුළුවන්. එනිසා නිරේතුරුවම මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ලෞකික සැපය ලැබෙනවා කියන විශ්වාසය නෝනේ. ඒ ලෞකික සැපේ ලැබෙන විශ්වාසය කියන තැනින් සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් කරගෙන සම්මා සංකප්පයන් අපි ශක්තිමත් කරගන්න. කොතැනකවත් ද්වේෂයෙන් වෛරයෙන් හිංසාකාරීව අපි ඉදිරියට ආයිතු නැහැ. එවැනි ඉදිරියට යන මොහොතක් පාසා අපිට සම්මා සංකප්පයන්ගෙන් අපි දුර්වලභාවයට පත් වෙනවා. එතකොට නිරේතුරු අපි සීලය තුල ආරක්ෂා වෙන්න ඕනේ. සීලය තුල ආරක්ෂා වෙන මොහොතක් පාසා අන්න අපේ තව කුසල් ශක්තිය වැඩෙනවා. මේ ආකාරයෙන් ඔබ හිතන්න යම් අර්බුදයක් රට තුල තියෙනවා නම් එක පැත්තක ඉන්න පිරිසගේ කුසල් ශක්තිය වැඩි වෙනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට නෝනා රටට තියෙනා වූ අනතුරුදායක තත්වයන් තියෙනවා නම් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ඒවා කොයි ආකාරයෙන් හෝ තුනී වෙලා යායු කියන විශ්වාසය. මහා කළු වලාවක් ඇවිල්ලා වහින්න ඔන්න මෙන්න තියෙද්දි මහා සුළඟක් ඇවිල්ලා අර කළු වලාව ගසාගෙන යනවා වගේ නෝනා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මාර්ගය තුල හිටියොත් නෝනා කවදාක්වත් ඔය වෙන්න තියෙන විනාශයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ වෙන්නා වූ තියෙනා වූ බාධක නිසා අපි විනය කාරණා බිඳගෙන අපි සිල්පද බිඳගෙන අපි අකුසල් මූලයන් වඩමින් තව මේවාට එරෙහිව යන්න ගියොත් නෝනා තව ජනතාවගේ අකුසල් පක්ෂය දෙපාර්ශවයේම අකුසල් පක්ෂය දුර්වල වෙනවා. දෙපාර්ශවයේම දුර්වල වෙනවා. ඒ නිසා නිරේතුරු අපි තුල ධර්මයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. මොකද ඊළඟට බලයට එන නායකයාත් මේ වගේ නම් නෝනා ඒ නායකත්වයෙන් තේරුමක් නැහැ. ඒතකොට එයාත් ගුණාත්මක භාවයට පත් වෙන්න ඕනේ. ඒතකොට එයාව ගුණාත්මක භාවයට පත් කරන්නේ කවුද? ආරෂ්ඨාංගික මාර්ගයේ විසින්. ඒ ගුණාත්මක භාවය සමස්ත ජාතියේම යම් පමණකට ගුණාත්මක භාවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ධර්මය ගැන මම විග්‍රහ කළේ. ඔබ අහපු ප්‍රශ්නේ ධර්මානුකූල දෙන්න තියෙන විග්‍රහය. මේ ප්‍රශ්නෙට නෝනා රටේ මොන ප්‍රශ්න ඇති වුණත් අපි මුදල් අරමුණු කරගෙන පිණ්ඩපාත යනවායි කියන කාරණාවලින් නම් මේ ප්‍රශ්න වලට කවදාකවත් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. මොකද අපි දක්ෂ වෙන්න ඕනේ රටට අනතුරක් තියෙනවා නම් තව ශක්තිමත්ව සීලය තුල ආරක්ෂා වෙන්න. තව ශක්තිමත්ව සීලය තුල ආරක්ෂා වෙන්න. තව ශක්තිමත්ව ගිහි පිංගතුල්ලා සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න. කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් භාවය තුල අපිට විශ්වාසය තියෙන්න ඕනේ. අපේ අකමැති දෙයක් අපිට තියෙනවා නම් ඒ දේවල් අපෙන් පහව යාවි කියන විශ්වාසය අපි තුල ඇති වෙනවා. ඒ විශ්වාසයක් ඒක සද්ධා විසින් ඇති කරගන්නා විශ්වාසයක්. නමුත් අපිට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විශ්වාස නැත්නම් අපි යන්නේ නිරේතරියම සටන් මාර්ගයන් තුලින් යන්න ඕන. ඒ සටන් මාර්ගයන් තුලින් බිහි කරන යම් ප්‍රතිඵලයක් වේද ඒ ප්‍රතිඵලය තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක්මයි වෙන්නේ. තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක් වෙන්නේ. ඒ නිසා ඔබ බිහි කරන්නා වූ රාජ්‍යයක් අනාගතයේ බිහි කරන්නා වූ අලුත් පාලනයක් ශක්තිමත් භාවයට අවංක භාවයට පත් කරන්න නම් ඒ පාලනය ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයෙන් පත් කරන්නා වූ පාලනයක් වෙන්න ඕනේ. ධර්මානුකූල විග්‍රහයක. ඉන් මෙහා නෝනා අපි සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩගෙන මේ පවතිනා වූ තත්වයන්ට එරෙහිව අපි යනවනම් ඒවා තුලින් අනාගතයේ යම් විසඳුමක් ලැබුණත් ඒ විසඳුම තවත් ප්‍රශ්න ගොඩාක් එතනින් මතුවෙන්න පුළුවන්. අතීතයේ වැඩ සිටියා වූ ස්වාමින් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා සාමණේර ස්වාමින් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් නෝනා සමහර විට අද වෙනකොට සංඝ සමාජය හුඟක් දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ශාසනය නැති වෙලා තියෙන්න පුළුවන්.
දොර ශාසනය මේ පැති දෙකක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත්වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙම නැවත මිනිසෙක් වෙන බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ වගේ සෑම ස්වාමින් වහන්සේ නමක්ම උතුම් නිවන අරමුණු කරගෙන උතුම් මේ ජීවිතේ අධිගම බලාපොරොත්තුව පැවිදීමකටපත් වෙන්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මතාවය. ඒතකොට සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා පැවිදිභාවයට පත් වෙන්නේ මේ රට ජාති ආගම මේ සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනින්ද. නමුත් අපිට ඒක එපා කියලා කියන්න බෑ. අපිට ඒක එපා කියලා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ලෝකයේ කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට ගලාගෙන යනවා කියලා. අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා. එහෙනම් ඕන ලෝකේ නැවතීමක් නිමාවක් නැහැ. එහෙනම් ලෝකයේ තව කල්ප ගාණක් ඈතට ගලාගෙන යනවා. ඒ නිසා සියලු දෙනා නිවන් දකින්නේ නැහැ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ කෙනෙක් තීරණය කළා නම් සිල්පද බිඳුනත් ප්‍රශ්නයක් නෑ මම මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා අනාගතයේ තවත් අධිගම ලාභීන් බිහිවීම උදෙසා මම ශක්තිමත්ව මගෙන් යුතුයකමක් තියෙනවා නම් කරනවා කියලා ඒකට අපිට එපා කියන්න බෑ. මොකද අතීතයේ නෝනා මේ රට මේ සිංහලකම මේ බෞද්ධකම විනාශ කිරීම උදෙසා කටයුතු කළා වූ බලවේගයන්ට එරෙහිව ස්වාමින් වහන්සේලා සිල්පද බිඳගෙන අතීතයේ ඉස්සරහට ආවේ නැත්නම් ඕනා අද ඇත්තටම සම්මා සම්බුද්ධ ශාසනය නැහැ. ඒක අපි තේරුම් ගන්නවා. මම භික්ෂුවක් හැටියට ධර්මයේ එක දශමයක් හෝ දෙයක් මම ලබලා තියෙනවා නම් අවබෝධාත්මක තැනක් හෝ දෙයක් ඒ ලැබීමට නෝනා වගකිය යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම ධර්මයේ එක දශමයක් හෝ දෙයක් ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් ඊට වගකිය යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි නෝනා. මේ රටේ නිදහස උදෙසා ස්වාධීනත්වය උදෙසා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ස්වාමින් වහන්සේලායි අතීත විරුවන්මයි. ඒගොල්ලෝ ආරක්ෂා කළා වූ දේශය මත ඉඳගෙන තමයි අපි මේ කාරණා ඉස්සරහට අරන් ආවේ. මොකද බුදුදහමට තනියම පවතින්න බෑ. බුදුදහම පවතින්න නම් මේ සිංහල රට ආරක්ෂා වෙන්න ඕනේ. සිංහල රට ආරක්ෂා නොවී මේ සිංහල රට කෑලි කැඩුනොත් බෙදුනොත් මේක විනාශ වෙලා ගියොත් නෝනා බුදුදහමක් ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අතීතයේ විරුවන් මේ සිංහල රට ආරක්ෂා කළා. ඒ නිසායි සම්මා සම්බුද්ධ ශාසනය ස්ථානගත වෙලා තාමත් පවතින්නේ නෝනා. ඒ නිසා අපේ ජීවිතයේ යම් ගුණයක් ඔබලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවය තුල උන්වහන්සේ දේශනා කරපු මාර්ගය තුල ගමන් කරලා යම් ගුණයක් ඔබලා දකිනවා නම් ඒ ගුණය මුලින්ම අයිති වෙන්නේ අතීතයේ ජීවිත පූජා කරපු විරුවන්ටමයි නෝනා. ඒ නිසා අපි සෑම නිමේෂයකදීම අපි ධර්මයක් දේශනා කරද්දී ධර්මයක් කියවද්දී ඒ සෑම අතීතයේ විරුවෙකුටම අපි තුලින් රැස් වෙන්නා වූ පින කුසලයේ අයිති නෝනා. මොකද ඒගොල්ලෝ ගොඩ නැගුවා වූ ද්වේෂය මතයි අපි අපේ අරමුණු සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ නමක් හිතනවා නම් මගේ අතින් සිල්පදයක් දුර්වල වුණ දෙන් ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ ජීවිතේ නිවන් අරමුණු කරගෙන මේ ගමන යන්නේ නැහැ. එනිසා අනාගතයේ දහස් සංඛ්‍යාත පැවිදි උපසම්පදා ලාභීන්ට ගිහි පින්වතුන්ලාට මේ උතුම් ආර්ය ධර්මයේ ජීවිතයට එකතු කරගන්න, මේ උතුම් නිවන් මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න, මේ උතුම් සුගතිය ජීවිතයට එකතු කරගන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනකට ආවොත් නෝනා ඒකට එපා කියන්න අපිට පුළුවන්කම නැහැ. මොකද මේ දෙපාර්ශ්වයෙන්ම ලෝකය නිවන් අරමුණු කරගෙන යන කෙනාත් ලෝකේම ස්වභාවයක්, ලෞකික මාර්ගය තුල ගමන් කරන කෙනාත් ලෝකේම ස්වභාවයක්. ඒ නිසා අපිට මේ මෙතනින් ඒ ස්වාමින් වහන්සේලා වැරදි කියලා මට කියන්න බෑ. ඒක මම කොතනකදවත් කියන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස, මේ බෞද්ධ ශාසනය තුල සිදුවන්නා වූ යම් දේවල් නිසා ගිහි පාර්ශවය ගැටෙන තැන් පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. එසේම උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය සංඝයා වහන්සේලා අතින් කඩවන අවස්ථා පිළිබඳවත් ඔබ වහන්සේ පැහැදිලි කළා. මා තවදුරටත් ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් දහම් සාකච්ඡාවට සම්බන්ධ වන හැටියට. අතීතයේ වැඩ සිටියා වූ ස්වාමින් වහන්සේලා, උපසම්පදා භික්ෂුන් වහන්සේලා, සාමණේර ස්වාමින් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් ඕන. සමහර විට අද වෙනකොට සංඝ සමාජය හුඟක් දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ශාසනය නැති වෙලා තියෙන්න පුළුවන්. ඒතර ශාසනයේ මේ පැති දෙකක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ, බුද්ධ නීතියට එරෙහිව යාම බුදුරජාණන් වහන්සේට එරෙහිව යාමක් නේද ස්වාමින් වහන්සේ? ඒ බුදුරජාණන් වහන්සේට එරෙහිව යාමක් බව ඇත්ත නෝනා.
නමුත් මේ කණ්ඩායම් දෙකම මේ ලෝකයේ තුළ තියෙනවා. මේ කණ්ඩායම් දෙකින් තොරව ශාසනය පැවැත්මක් නැහැ. මේගොල්ලෝ ආරක්ෂා කරලා දෙද්දී මේගොල්ලෝ ප්‍රයෝජනය ගන්න. ස්වාමීන් වහන්සේ මේ වර්තමාන තත්ත්වය එදා බුදුනෙතින් දුටුව නේද? බුදුරජාණන් වහන්සේ දකින්න ඇති. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට යුද්ධ කරන්න යද්දි යුද්ධ කරන්න එපා කිව්වේ නෑනේ. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා හමුදාව මෙහෙවන්නේ. චේතනාව සකස් කරගන්නේ නැහැ. බිම්බිසාර රජතුමා හමුදාවට කිව්වේ නෑ ගිහිල්ලා ගහන්න මරන්න කොටන්න කියලා කිව්වේ නෑ. බිම්බිසාර රජතුමා හමුදාවට නියෝග කළේ අහවල් ප්‍රාන්තයේ නීතිය සාමය දුර්වලයි, ජනතාව පීඩාවට පත් වෙනවා, ජනතාව දුකෙන් ඉන්නේ, වහාම සාමය ආරක්ෂා කරන්න. ගහන්න කිව්වද? මරන්න කිව්වද? නැහැ. යුද්ධ කරන්න කිව්වද? චේතනාව නැහැ. ඒ නිසා මේ ලෞකික මාර්ගය තුල නෝනා අකුසලයක් නොවී යුද්ධ කිරීමේ ශක්තියත් මේ ධර්මය තුල තියෙනවා. ඒක බිම්බිසාර රජතුමා කළා. මේ දෙපාර්ශ්වයේම ලෝකයේම කොටසක් හැටියට අපි දකින්න ඕනේ. නමුත් විනය විරෝධී බව ඇත්ත. නමුත් කෙනෙක් විනය විරෝධීව හරි ගිහිල්ලා නෝනා මේ සිංහලකම ආරක්ෂා කරගන්නවායි කියන තැනදී එපා කියන්න නම් මම යන්නේ නැහැ. අතීතයේ එහෙම කරපු අය නිසායි මම මේ මොහොතේ මේ ධර්මය දේශනා කරන්නේ. ඒ නිසා ඔබලා අපෙන් යම් ගුණයක් දකිනවා නම් ඒ ගුණය බුදුරජාණන් වහන්සේමයි මාර්ගය උනේ. නමුත් නෝනා එහි සම්පූර්ණයෙන්ම පින කුසලය ඒ අතීතයේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා, මේ සිංහල රට ආරක්ෂා කිරීම උදෙසා කැප වුණා වූ යම් විරුවෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට මේක හා සමානව අයිතියි. ස්වාමීන් වහන්සේ දැන් ශාසනික වශයෙන් ගත් විට සම්බුදු දහමේ පැවැත්ම උදෙසා සිංහල ජනතාවගේ පැවැත්මත් තීරණාත්මක සාධකයක් වනවද ස්වාමීන් වහන්සේ? මේ සිංහල ජනතාව කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේම කොටසක්. තේරෙනවද? මේ මුළු ධර්මයට අකමැති ලෝකයේම මේ සිංහල ජාතියත් එක්ක බලවත් මේ තරහකින් ඉන්නේ. මොකද මේ සිංහල ජාතිය සිංහල බෞද්ධ ජාතියක් බවට පත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේනේ. එතෙක් අපි සිංහල විතරයි. නමුත් සිංහල බෞද්ධයින් බවට පත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ. ඒතකොට සිංහල බෞද්ධයා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා. එතකොට මේ සිංහල බෞද්ධකම තුලද නෝනා අද මුළු ලෝකයටම අන්තවාදීව හිතන මුළු ලෝකයාටම මේ සිංහල බෞද්ධකම කියන දේ ප්‍රශ්නය. මොකද මේ සිංහල බෞද්ධකමයි අද ලෝකයාට කියලා දෙන්නේ ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක් කියන කාරණා තුනම ලෝකයාට කියන්නේ මේ සිංහල බෞද්ධකම විතරයි. බෞද්ධයා තමයි මේක ලෝකෙට කියන්නේ. ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක්. අනිත් සෑම ආගමක්ම ලෝකෙට කියන්නේ නෝනා ආස්වාදය විතරයි. ආදීනවය කියන්නේ නැහැ. ආදීනවේ කියන්නේ නැහැ. එනිසා මේ ආදීනවය පෙන්නලා දෙන මේ බුදුදහමටම නෝනා අන්තවාදී ලෝකයේම විරුද්ධයි. ඒගොල්ලෝ කැමති නෑ ආදීනවය අහන්න. මොකද ඒගොල්ලෝ කාමච්ඡන්දයන් තුල එරිලා ඉන්නේ. ඒගොල්ලෝ කාමච්ඡන්දයන් තුල බැසගෙන ඉන්නේ. ඒගොල්ලෝ පංච නීවරණයන් තුල බැසගෙන ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ආදීනවය කියනවාට කැමති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පමණයි ආදීනවය කියන්නේ. ඔබ මේ සිල්පදය බින්දොත් මෙන්න ඔබට වෙන්නා වූ දේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පතකින් පොතකින් බලලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් නැත්තම් චුතූපපාත ඥානයෙන් සත්වය අත්විඳින්නා වූ දුක තමා තුලින් තමා දැකලයි. බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්මයක් පනවන්නේ බුදුරජාණන් වහන්සේගේ උමනාවට පනවනවා නෙමෙයි. අම්මා තාත්තා මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උමනාවට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් දකිනවා අම්මා තාත්තා මැරුව අය කොහෙද ඉන්නේ කියලා. අන්න දකිනවා අවීචි මහනිරේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා කාමයේ වරදවා හැසිරෙන අය කොහෙද ඉන්නේ කියලා. අන්න දකිනවා තිරිසන් ලෝකවල ඉන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා සතුන් මරණ අය කොහෙද ඉන්නේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නෝනා මේ මුළු ආගම් විසින්ම ආස්වාදයේ පමණක් වර්ණනා කරද්දී දීනවය මතු කරලා පෙන්වන්නේ මේ බුදුදහම විතරයි. ඒ නිසා මේ බුදුදහම ශක්තිමත් ආකාරයෙන් අර්ථවත් ආකාරයෙන් ආරක්ෂා වෙලා තියෙන මේ සිංහලකම තුල මේ රුවන්වැලි මහා සෑසැමදුන් දන්තධාතුන් වහන්සේ ශ්‍රීපාද පද්ම වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේසා උත්තම පූජනීය භූමීන් තියෙන මේ දේශය තුල ඒකයි මේ දේශයේ තියෙනා වූ අර්බුදකාරී තත්වයන් ලෝකයේ තුලින් වැඩි වෙලා ඉන්නේ. මේක කඩන්න, මේක විනාශ කරන්න, මේක දුර්වල කරලා දාන්න. ඇයි මුළු ලෝකයේම ගුණාත්මක භාවය මෙතනයි තියෙන්නේ නෝන. ඇමරිකාවේ ජනාධිපතිතුමාට බෑ කවදාක්වත් කෙනෙක්ව සෝවාන් ඵලයට පත් කරන්න. චීන ජනාධිපතිතුමාට බෑ කවදාකවත් කෙනෙක්ව සකෘදාගාමි ඵලයට පත් කරන්න. රුසියාවේ ජනාධිපතිතුමාට බෑ කවදාකවත් කෙනෙක්ව සුගතියට අරින්න. නමුත් අපේ රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේට පුළුවන් කෙනෙක්ව සුගතියට අරින්න. මරණාසන්න මොහොතේ චීන ජනාධිපතිතුමා සිහිපත් වුණොත් එයා චීනෙම පෙරේතෙක් වෙලා ඉපදෙයි. නමුත් මරණාසන්න මොහොතේ රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ සිහිපත් වුණොත් ඔබ සුන්දර දිව්‍ය තලයක උපතක් ලබාවි. ඒකයි මේ ප්‍රශ්නේ. ඒ නිසා ආස්වාදයට බැඳුණු ලෝකය මේ ආදීනව මතු කරලා පෙන්වනවට කැමති නැහැ. ඒ නිසා නෝනා
මේ ලෝකේ යම් ශේෂ්ඨ දෙයක් තියෙනවා නම් ඒ සියලු දේට වඩා ශේෂ්ඨ මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි. ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රම කොටස ස්ථානගත වෙලා තියෙන්නේ මේ සිංහල රාජ්‍යය තුළමයි. එතකොට මේ සිංහල රාජ්‍ය කියන වචනේ මම පාවිච්චි කළත් මේ රටේ ජීවත් වෙන සෑම මුස්ලිම් ජාතිකයෙක්ම සෑම ද්‍රවිඩ ජාතිකයෙක්ම සහෝදර ජාතීන් හැටියට අපි හිතන්න ඒක ධර්මය. ඒක සම්මා දිට්ඨිය අර්ථයක්. සම්මා දිට්ඨියට පත් වුණ පාලකයාගේ තියෙන එක ලක්ෂණයක් තමයි ඒ පාලකයා බුදුදහම ආරක්ෂා කරනවා වගේම අන්‍ය ජාතිකයින්ගේ ආගමික නිදහස ආරක්ෂා කරන්න ඕනේ. ඒක සම්මා දිට්ඨිය අර්ථයක්. එන සම්මාධිට්්‍යයට පත්වෙච්ච පාලකෙක් තුළ කවදාක්වත් අන්න ආගමිකෙන්ට අන්න ජාතීන්ට කවදාක්වත් අනතුරක් වෙන්නේ නැහැ. එනිසා නිරේතුරුවම මේ රටේ ජීවත් වෙන අන්‍ය ආගමික පිංහතුල්ලා දක්ෂ වෙන්න ඕන හිතන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව අපි සියලු දෙනාට ආරක්ෂාවක් කිය. බෞද්ධයාට විතරන්නේ මේ සියලු දෙනාට ආරක්ෂාව. අද ඒගොල්ලන්ට දානය ගැන කියල දෙන්න ඒගොල්ලන්ට මෛත්‍රිය ගැන කියල දෙන්න ඒගොලන්ට සමාධිය ගැන කියල දෙන්න ඒගොලන්ට කර්මය කර්ම පැළ කියල දෙන්න කවුද. ඒගොලන්ගේ ආගම්ද නෑ මේ බුදු දහමයි කියල දෙන්න. මේවැ ආභාෂයනු ඒගොල්ලු අරන්තේන. එනිසා මුළු ලෝකයේම එකතු වෙලා මේ සිංහල බෞද්ධරට ආරක්ෂා කරන්න ඕන. මොකද මෙතනනුයි ලෝකයේ තියන ශේෂ්ඨ ගුණාත්මක භාවය ලෝකෙට බෙදල දෙන්න. කරු ස්වාමින් වහන්ස දැන් රට තුළ පවතින්නා වූ මේ නිර්මල ධර්මය මේ උතුම් ආර්ය මහා සංඝරත්නයේ ශක්තිය අද ලෝකයේ පැවැත්මට විශේෂයෙන්ම හේතු වෙලා තියෙනවද? ඒ කියන්නේ මේ තරමින් හෝ සාමකාමීව පැවතීමට අනිවාර්යෙන් මේක අපි දකින්න වෙනවා. ඒක මේ අනිත් ආගම්වලට අගෞරවයක් කරනවා නෙමේ. කර්මය කර්මඵල විශ්වාසය අපිට තියෙන්නේ බුදුදහමේ විතරයි. අපි තෙරුවන් කෙරේ සද්ධාව පැත්තකින් තියමුකෝ. කර්මය කර්මඵල විශ්වාසය ලෝකෙට දේශනා කරන්නේ බුදුදහමේ විතරයි. මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් ගැන දේශනා කරන්නේ බුදුදහමේ විතරයි. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා වෙන්න පුළුවන් කියලා කියන්නේ බුදුදහමේ විතරයි. මේ ජීවිතේම උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන් කියලා කියන්නේ බුදුදහමේ විතරයි. ඒ නිසා නිරේතුරුව නෝනා මේ ලෝකයට මේ අර්ථය බෙදලා දෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයයි. ඒතකොට තායිලන්තයේ ශාසනය තියෙනවා හරි. සිංගප්පූරුවේ තියෙනවා බුරුමෙත් තියෙනවා. නමුත් නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිමත්ම අර්ථයන් ස්ථානගත වෙලා තියෙන මේ දේශේ. යම් මොහොතක සිංහලකම නැති වුණොත් මේ සිංහල දේශය විනාශ වුණොත් ආයිමත් සිංහල ජාතියක් බිහිවෙන්න නෝනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් ඉන්න ඕන. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තවත් අවුරුදු ලක්ෂ 50කට එහා පහළ වුණාට පස්සේ ඒ පිනෙම් ආයිමත් සිංහල ජාතියක් ලෝකෙ පහළ වෙනවන. එක හේතුඵල ධර්මය. ඒ පහළ වෙලා මේ ශාසනයේ මේ රකින්නවා වගේ එදාට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් ඒ සිංහල ජාතිය විසින් රකින්න. ඒවා හේතුඵල ධර්මය. එතකොට මේ හේතුඵල ධර්මයක් තමයි මේ ලෝකයේම එකතු වෙලා අර කාම ඡන්දයන්ට යට වෙලා මේ විනාශ කළා දාන්න හදන්නේ. මේක අපි ලෝකයාට නෙමෙයි කියන්න ඕනේ අපේ රටේ ඉන්න පාලක පින්වතුන්ලා. නේද? අපේ රටේ ඉන්න පාලක පින්වතුන්ලාට කියන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් මේ ලෝකේ නැහැ කියලා. මේ තරම් ශ්‍රේෂ්ඨ වස්තුවක් මේ තරම් ශ්‍රේෂ්ඨ වටිනාකමක් ලෝකේ නැහැ. කෙනෙකුට සුගතියට යවන්න පුළුවන් කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නැවත කෙනෙක්ව මිනිස්සෙක් කරන්න පුළුවන් මේ ශාසන අර්ථයෙන්ටමයි. ඒ නිසා සියල්ල පැත්තකින් තියලා ආරක්ෂා කරන්න ඕනේ මේක. සියල්ල පැත්තකින් තියලා ආරක්ෂා කරියු දේ අතහැරලා නෝනා ආරක්ෂා කරන්න යන්නේ දුගතියට එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික භාවයට හේතු වෙන දේවල්මයි. ඉතින් ඒක හේතුඵල ධර්ම. අපිට ඒකට කරන්න දෙයක් මේ අපි S2 දකින්න වෙනෝනා ධර්මයමයි. කාගේවත් වැරද්දක් නෙමෙයි. රටේ රාජ්‍ය නායකතුමාගේ දෙවනියාගේ තුන්වෙනියාගේ විපක්ෂයේ කොතනකවත් කාගේවත් වැඩින්නේ නැහැ. හේතුඵල ධර්මයන්මයි. අකුසල් කරන්න ඊට අදාළ විපාකයන් සිද්ධ වෙනවා. දැන් එක්තරා මහත්තයෙක් ඇවිල්ලා මේ මම පිණ්ඩපාතේ ගිහිල්ලා එන ගමන් ලකුවා යම් පුද්ගලයෝ ස්වාමීන් වහන්සේලාට චෝදනා කරනවා. ඒතර මං ඒ මහත්තයාට කිව්ව මහත්තයෝ ඒක හේතුඵල ධර්මයක්. මම කාගේ හරි චෝදනාවට ලක් වෙනවා නම් ඒක මගේ අකුසල් සංස්කාරයක් නෙවෙයි. ඒතර මං අකුසල් සංස්කාරයක් නම් කරන්නේ මම නිරේතුරුව කුසලයේ තුලින් ශක්තිමත් වෙන්න ඕන. කුසලයේ තුලින් ශක්තිමත් වෙන්න. ඒ කියන්නේ අපි සෑම මොහොතකම සිතුවිල්ලක් හිතද්දී අපි දකිනවා මේ සිතුවිල්ලෙන් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අගෞරවයක් වේද කියලා. මම මේ කතා කරද්දී සෑම වචනයකදීම සතිය සිහිය පිහිටලා කතා කරන්නේ. මොකද සතිය සිහිය යම් තැනකින් දුර්වල වුණොත් නෝනා මං කරන්නේ දේශපාලන කතාවක් කියලා කෙනෙකුට කියන්න. එහෙම හිතුනොත් මම බුදුරජාණන් වහන්සේට අගෞරව කළා වෙනවා. මම සිංහල ජාතිය වෙනුවෙන් විතරක් කතා කළොත් බුදුරජාණන් වහන්සේට අගෞරව කළා වෙනවා. එසා මම මේ කතා කරන හැම වචනයකදීම මං වචනේ පිට කරන්න ඉස්සෙල්ලා මං හිතනවා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අගෞරවයක් වෙනවද කියලා. තේන්න? එහෙම හිතනවා. නමුත් සතිය සිහිය දුර්වල වෙච්ච සමාජයක නෝනා එහෙම හිතන්න බෑ.
දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේ වඩිනවා දිව්‍ය තලයට. වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේ දකිනවා සුන්දර දිව්‍ය විමානයක් තියෙනවා. දිව්‍යාංගනාව වට වෙලා ඉන්නවා. සුන්දර දිව්‍ය ආසනයක් තියෙනවා. දෙවි කෙනෙක් නැහැ. දැන් මුගලන් මහරහතන් වහන්සේට ප්‍රශ්නයක්. උන්වහන්සේ නැවත එරදියෙන් ඇවිල්ලා දඹදිවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේක දේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ සුන්දර දිව්‍ය විමානයක් ඉන්නවා. සුන්දර දිව්‍යාංගනාව වට වෙලා ඉන්නවා. සුන්දර දිව්‍ය ආසනයක් තියෙනවා. දෙවි කෙනෙක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ දෙවි කෙනා තාම මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. එයාගේ පින නිසාම නෝනා දිව්‍ය විමානයක් මැරිලා. ඒ කියන්නේ මිනිස්සෙක් උනත් දිව්‍ය හිතකිනුව එයා ජීවත් වෙන්නේ. තාම මිනිස්සෙක්. මනුස්ස ලෝකේ මැරලා නැහැ. තේන්න? එයා මනුස්ස ලෝකයේ තුල ජීවත් වුණත් දිව්‍ය සංඥා තුල එයා ජීවත් වෙන්නේ. මරණ මොහොතේ මෙයා සුන්දර දිව්‍ය තලයක උප්පත්තිය ලබනවා. ඒතකොට තව මිනිස්සෙක් ඉන්නවා. එයා මරණාසන්න මොහොතේ කෑ ගහනවා. මගේ ඉස්සරහට ප්‍රේතයෝ එනවා. මගේ ඉස්සරහට කළු පාට විරූපී මිනිස්සෙක් එනවා කියලා එයා කෑ ගහනවා. නමුත් එයා තාම මනුස්ස ලෝකේ ඉන්නේ. ඒ කියන්නේ මොකද මනුස්ස ලෝකේ හිටියත් ප්‍රේත ලෝකේ හිත පිහිටලා. ප්‍රේත ලෝකේ හිත පිහිටලා. තවත් මිනිස්සෙක් ඉන්නවා යා මරණාසන්න මොහොතේ කෑ ගහනවා මාව පිච්චෙනෝ කියලා. එයා තාම මැරිලා නැහැ. එයා මනුස්ස ලෝකයේ තුල හිටියත් නිරයේ හිත පිහිටලා ඉන්නේ. තවත් දරුවෙක් ඉන්නවා ඒ දරුවා උපදිනකොටම නෝනා මන්දබුද්ධික ස්වභාවයෙන් ඉපදෙන්නේ. නමුත් එයා කවදාක්වත් පිඟානේ තියෙන බත් ටික අත් දෙකෙන් කන්නේ නැහැ. එයා පිඟානේ තියෙන බත් ටික කට ලං කරලා කටෙන් තමයි බත් ටික කන්නේ. ඇයි? මනුස්ස ලෝකේ ජීවත් වුණත් තිරිසන් ලෝකයේ හිත පිහිටන. අකුසලයන්ට අදාළව. ඒ වගේ නෝනා අපේ දේශපාලන ක්‍රමය තුල සිද්ධ වෙන්නා වූ බලවත් වචී කර්මයන් නිසා බලවත් වචී කර්මයන් නිසා අපේ රටේ සමහර දේශපාලඥයින් නොදන්නා භාවය නිසාම මේ නොදන්නා භාවය නිසා දන්නා භාවය නිසා නෙමෙයි ධර්මයක් ගැන දන්නේ නොදන්නා භාවය නිසාම කරගන්නා වූ අකුසල් නිසා නෝනා මනුස්ස ලෝකයේ මැති ඇමතිකම් දරුවත් හිත පිහිටලා තියෙන යක්ෂ ලෝකේ. හිත පිහිටලා තියෙන යක්ෂ ලෝක. මොකද අකුසල් වැඩි. මරණාසන්න මොහොතේ අර නිදාගෙන පිබිදියක් වගේ යක්ෂ ලෝකයකට යනවා. සමහරක් දේශපාලඥයන් පිංගතුන් ඉන්නවා අකුසල් මූලයන්ගේ සිල්පද බිඳීම් වැඩි නිසා මිනිස්සු හැටියට තනතුරු දරාගෙන ජීවත් වුණත් හිත පිහිටලා තියෙන പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ. සමහර දේශපාලඥයන් මහත්තුරු ඉන්නවා ඒගොල්ලන්ගේ අකුසල් භාවය වැඩි නිසාම මිනිස්සු හැටියට හිටියත් හැසිරෙන්නේ තිරිසන් සතුන් හිත පිහිටලා තියෙන තිරිසන්. තරු මේ කාගවත් තරහකට කියනවා නෙමේ. අගෞරවයක් කරනවත් නෙමේ. මං අගෞරවයක් කරනවා කියනවා නම් මං දහස් වතාවක් හදවතින් සමාවිල්ලනවා. නිවැරදි වෙන්නයි කියන්නේ. නිවැරදි වෙන්නයි කියන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපේ කය මනුෂ්‍ය ලෝකයේ තිබුණත් අපේ හිතේ දැනට පවතින ස්වභාවය අනුව හිත പ്രേත ලෝකයේ තුල හෝ දිව්‍ය ලෝකයේ තුල හෝ යක්ෂ ලෝකයේ තුල හෝ පිහිටන්න පුළුවන්ද? හිත වැඩෙන ආකාරයට තමයි යාගේ ප්‍රතිචාරයන් සකස් වෙන්නේ. ඔබ මේ මං කියන දේ සමාජයෙන් හිමීට මැනලා බලන්නකෝ. එවැනි චෝදනා කරන බලවත් ආකාරයෙන් සංඝයාට චෝදනා කරන මෙවැනි අයගේ නෝනා ඒ හිත ඒ පැත්තටමයි වැඩිලා යන්නේ. මොකද හිත පිහිටලා තියෙන්නේ අතන. මේක මේ සියුම් ධර්මයක්. තේරුම් ගන්න අපහසුයි. අපි කතා කරද්දී අපේ හිත ඔය කොතනකවත් පිහිටලා නැහැ. ස්වාමීන් වහන්සේ දැන් තමන්ගේ දරුවන්ට බිරිඳට සැමියට නිතරම දෝෂාරෝපණය කරන බැනවදින කෙනෙකුගේ හිත පිහිටන්නේ පිහිටන්නේ යක්ෂ ලෝකයක නැත්නම් තිරිසන් ලෝකයක නපුරුකමට අදාළව. මොකද සාංශාරික පුරුදුත් එක්කයි එන්නේ. ඒ සාංශාරික පුරුදු තියෙනකොට මේ ජීවිතේ අකුසල් වැඩි වෙනකොට නෝනා අර පුරුදු මත වෙලා එනවා. තිරිසන් ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා. යක්ෂ ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා. പ്രേත ලෝකවල හිටිය පුරුදු මත වෙලා එනවා. පායාස නිරේ හිටියා වූ පුරුදු මත වෙලා එනවා. ඒවත් එක මේකත් එකතු වුණාම අනිවාර්යයෙන් මේ තැන්වලයි හිත පිහිටලා තියෙනවා. ඒකයි ඒගොල්ලන්ට සතිය සිහිය නැත්තේ. නැත්තම් රටේ දේශපාලඥයෙක් කියන්නේ නෝනා මොනසා සුන්දර කෙනෙක්ද? රටේ දේශපාලඥයෙක් වෙන්න බෑ, පාලකයෙක් වෙන්න බෑ සීලෙන් ගිය ජීවිතේ පරිපූර්ණ නැත්තම්. ගිය ජීවිතේ මෛත්‍රියෙන් පරිපූර්ණ නැත්තම් පාලකයෙක් වෙන්න බෑ. මොකද ජනතාවගේ මනාපෙන් යන්නේ. මනාපය කියන්නේ දැනීම. ජනතාවට දැනීම සකස් වෙන්නේ මෙයාට මනාප දෙන්න ඕනේ කියලා එයාගේ පින නිසා. පිනයි මනාපය දෙන්නේ. නැතුව මිනිස්සයා දෙනවා නෙමෙයි. එයාට දෙන්න හිත සකස් වෙන්නේ දැනීම සකස් වෙන්නේ සංස්කාරපච්චයා විඥාන. ඒ කියන්නේ පෙර ජීවිතයේ මේ පාලක පින්වතුන්ලා කියන්නේ සීලෙන් පරිපූර්ණ අය, මෛත්‍රියෙන් පරිපූර්ණ අය. නමුත් මේ ජීවිතයේ කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වලයි. කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල නිසා අකුසල් වැඩෙනවා. වැඩෙනකොට අර පින යට ගිහිල්ලා අතීතේ අර අකුසල් වලට අදාළ දේවල් තමයි මතුවෙලා ඉන්නේ. නමුත් ගිය ජීවිතේ පිනෙන් ශක්තිමත්. නමුත් ඊට ඉස්සෙල්ලා අකුසල් ජීවිතේ පිටිපස්සේ ඒවා දැනීම මතුවෙලා එනවා. අන්න මතුවෙලා නෝනා ඊට අදාළවම තමයි වචන ප්‍රකාශ වෙන්නේ. ඊට අදාළවමයි.
එනිසා තමන් දක්ෂ වෙන්න ඕන. මේක මේ විරුද්ධ කණ්ඩායමේ වරද්දක් නෙමේ, ස්වාමීන් වහන්සේලාගේ වරද්දක් නෙමේ. මේ තමා තුළ තියෙන්නා වූ සතිය සිහියේ දුර්වලභාවය. ඒ සතිය සිහියේ දුර්වලයි කියන්නේ පංච නීවරණ තිවුරයි. පංච නීවරණ තිවුරයි කියන්නේ නිරේතුරුවම තමන් ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහැ. සම්මා සතියක් නැහැ. සම්මා සමාධියක් නැහැ. ඒ ඇයි සම්මා වායාමෝ නැහැ. සම්මා වායාමෝ නැත්තේ සීලේ ආරක්ෂාව නැහැ. සීලේ ආරක්ෂාව නැත්තේ සම්මා සංකප්පයක් නැහැ. සම්මා සංකප්පයක් නැත්තේ සම්මා දිට්ඨිය දුර්වලයි. හේතුඵල ධර්මය. මං ඒකයි දැන් නැවතත් මේ කියන්න යන්නේ, සමාජයේ කවුරුන් ස්වාමින් වහන්සේලාට බැන්නත් චෝදනාවන් කළත් අනේ ඒ අයට පෙරලා බයින්න යන්න එපා. ඒ අයට පෙරලා බයින්න යන්න ඒ අය තව විකෘති බවට පත් වෙලා යක්ෂ ලෝකේ හිත පීටලා ඉන්න කෙනා අවසානයේ නිරයටයි එතෙන්ටයි යන්නේ. මේ ධර්මානුකූල ප්‍රශ්නයක් වුණ මේ සමාජයේ තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි, හේතුඵල ධර්මයක්. කොතනකවත් කාටවත් වැරද්දක් නම් අනේ මන්නම් කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. වැපරුපු දේ ලබනවා. එනිසාම් ආණ්ඩු පක්ෂ වේවා විපක්ෂ වේවා වපුරන්න යන්නේ වැරදි දෙයක් නම් අනාගතයේ දින්නත් ලැබෙන්නේ නම් නපුරු දෙයක්මයි. ඒසා යහපත් දෙයක් ලබන්න නම් ඔබ යහපත් දෙයක් වපුරන්න. බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් මේ රටේ ජනතාව මේ මොහොතේ පටන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව ඉන්නකො බලන්න. ඔය අනිත් ඔක්කොම පැත්තකින් තියලා නෑ, මට බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෞකික සැපේ තියෙන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. ඒ ලෞකික සැපය තුලින් මේ රටේ දේශපාලන සැපය උදා වේවා කියන බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. මම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් තනිව ඉඳලා මට අවශ්‍ය දේ මං කරගත්තා. එහෙනම් ඔබලාට ඒ ලෞකික සැපේ මාර්ගය තුල තියෙනවා. ඒ විශ්වාසය තුල ඉන්න. තේරෙනවද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. දුර්ලභ දහම් සාකච්ඡාවක් මේ උතුම් වස් කාලය තුල ඔබ වහන්සේ සිරස FM පන්සිල් මළුවට ලබා දුන්නා. අප සියලුම දෙනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.